සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, ජීවිතයක් සුවපත් භාවයට පත් කරවන අතිශයින්ම සොඳුරු ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ අරුණෝදයම සුපින්නතුල්ලා සූදානම් වෙන්නේ. පින්වතුනි, මේ ජීවිතේ සිත කය කියලා දෙකක් තියෙනවා. ඔය සිත කය කියන දෙකෙන් වඩාත් ප්‍රබල වෙන්නේ මොකක්ද? සිතයි. කය සිත කියන මේ දෙකෙන් ප්‍රබලම දේ, ප්‍රමුඛ වෙන දේ සිත. සිතේ ශක්තිය කියලා කියන්නේ ජීවිතයට තියෙන විශාල ශක්තියක් කයේ හයියට වඩා. හිතේ දුර්වල භාවය කියලා කියන්නේ ජීවිතේ වටන විශාල දුර්වල භාවයක්. කයේ දුර්වල භාවයට වඩා ගොඩක් ප්‍රබලයි සිත දුර්වල වුණොත්. සිත දුර්වල වුණොත් කය කොච්චර ශක්තිමත් වුණත් ඒ මිනිස්සයා වැටෙනවා. ඒ නිසා මේ ජීවිතේ අපි හදාගත යුතු ප්‍රධානම දේ සිතයි. අපි හදාගත යුතු ප්‍රධානම දේ මොකද්ද? සිත. ඒ නිසා පින්වතුන්ලා ඇති කරගන්න අද මේ අරුණෝදේම කුසල් හිතක්, දහම් හිතුවිල්ලක්, පිං හිතුවිල්ලක්. මම නම් මගේ හිත හදාගන්නවා. මම නම් මගේ හිත හදාගන්නවා කියන අදහස ජීවිත කාලෙම තියාගන්න. හිත හදා ගැනීම පිණිස, හිත සුවපත් කර ගැනීම පිණිස, හිතේ සුවපත් භාවයෙන් ජීවිතේ ජය ගැනීම පිණිස අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කළේ. ඒ ධර්මයේ ධම්මපදය කියන දහම් කොට්ඨාසය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඊටාම සුන්දර ගාථා රත්න 423කින් යුක්තයි. සංග්‍රහ වෙලා තියෙනවා පින්වතුනි වග්ග 26ක් යටතේ. ඉතින් අපි අද පටන් කල්පනා කළා ධම්මපදේ ගාථා මුල් කරගෙන පින්වතුන්ලාට ලස්සන බණ පදයක් මේ සුපින්බර අරුණෝදයම කියලා දෙන්න. එතකොට මෙහිදී මූලිකව ධම්මපදේ ගාථාවල අර්ථය තමයි ඔබට ඉස්මතු කරලා කියලා දෙන්නේ. ධම්මපදේ ගාථා දේශනා කරන්නට මූලික වෙච්චි නොඑක් පසුබිම් කතා තියෙනවනේ. ඒ පසුබිම් කතාවලට වඩා අපි ගොඩාක් මූලික කරගන්නේ ධම්මපදේ ගාථා අර්ථ ඔබට කියා දීම. හේතුව මේ ගාථා අර්ථ වලින් ජීවිතයක් පුදුමාකාර විදිහට සැපවත් කරගන්න පුළුවන්. විශේෂයෙන් ගිහි ජීවිතය ගත කරන ශ්‍රාවක පිරිසට ධම්මපදේ ගාථා හරි වටිනවා. අතීතයේ මේ ධම්මපදයට කියපු නමක් බෞද්ධයාගේ අත්පොත. ඇයි බෞද්ධයාගේ අත්පොත කියලා මේ උතුම් ධම්මපදේ ග්‍රන්ථයට කිව්වේ? වැඩිපුර ගිහි පිරිස අතරේ මේ ග්‍රන්ථය ගැවසුණා.
ගිහි පිරිස මේ ගාථා නිතර නිතර මතක තියාගෙන ඒ ගාථා ජීවිතයට ගලපාගෙන ජීවත් වෙන්න මහන්සි ගත්තා. ඒ හින්දා තමයි බෞද්ධයාගේ අත්පොත බෞද්ධ වූ හැමදිනා ළඟ නිරන්තරයෙන් තියෙන අත්පොත ජීවිතයට මාර්ගෝපදේශය සපයන උතුම් දහම් පොත කියන අදහසින් ධම්මපදයේ හැඳින්වුවේ. ඉතින් අද පටන් පින්වතුන්ලාට අහන්න ලැබෙනවා ධම්මපදයේ ගාථා අර්ථ වර්ණනාව. හැමදාම සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා පින්වතුන්ලා මේ ලස්සන බණපද වලින් තමන්ගේ ජීවිතේ සුවපත් කරගන්න, ශක්තිමත් කරගන්න උත්සාහවත් වෙන්න. ජීවිතේ හදද්දී හිත හදා ගැනීම කියලා කියන්නේ මූලිකම දේ. ඒ හිත හදාගන්න, හිතේ පෝෂණය වෙනස ඕමනා කරන්නේ ධර්මය. හිත පෝෂණය වෙන්න, හිත වැඩෙන්න ඕමනා කරනවා ධර්මය. ඒ හිත වැඩෙන්න, හිත පෝෂණය වෙන්න ඕමනා කරන ධර්මය අතරේ ඊටාම සොඳුරු දහම් කොටසක් ධම්මපදය. අද මේ ආරම්භක දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ගයාන් කල්හාර හෙට්ටිආරච්චි මහත්මයා සහ චාමිනී යසෝදරා ජයසිංහ මහත්මිය විසින් මේ පින්වතුන්ලා දායකත්වයේ දරලා බලාපොරොත්තු වෙන්නේ වර්ෂ 5කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් JAHG ජයසිංහ සීයාට පරලෝ ජීවිතයේ සැපේ පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා කියන අරමුණ මූලික කරගෙන අද ධර්ම දානය සිද්ධ කරන්නේ. අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ ආරම්භක ගාථාවේදී ධම්මපදයේ ආරම්භක ගාථාව වෙන්නේ යමක වර්ගයේ පළමුවෙනි ගාථා රත්නය. එහිදී බුදුරජාණන් වහන්සේ මේන්න මෙහෙම දේශනා කළා. පින්වතුන්ලාට මේ ධම්මපදයේ අර්ථ වර්ණනාව මේ වැඩසටහන් මාලාව පුරාවටම අපගේ නිෂ්පාදක කණ්ඩායම විසින් ධම්මපදයේ ගාථා මා පවසනකොට ඒ ගාථා මේ තිරයේ දර්ශනය වෙන්න සලස්සාවි. එතකොට පින්වතුන්ලා බොහෝම පහන් සිතින් සදහැ සිතින් වන්දනා කරගෙන ඒ උතුම් ගාථා අර්ථ මාත් එක්කම කියන්න. තිරයේ දර්ශනය වෙන ගාථාව හොඳට බලාගෙන මාත් එක්කම හිත පහදවාගෙන හඬ නගලා ඔබ කියන්න. පින්වතුනි, බුදු කෙනෙකුගේ උතුම් භාසිතය, ඒ උතුම් අර්ථය මේ කටකින් කියන්න ලැබෙනවා කියන්නේ කොච්චර වටිනවද? ඒ නිසා පින්වතුන්ලා අදින් පස්සේ අපි ධම්මපදයේ මේ අර්ථ වර්ණනාව කරනකොට ස්වාමින් වහන්සේ කියන ගාථාව හැමතිස්සෙම තිරයෙන් බලාගෙන වන්දනා කරගෙන මාත් එක්කම මිහිරට සජ්ජායනා කරන්න. ධම්මපදයේ ආරම්භක ගාථාව භාග්‍යතුන් වහන්සේ මෙහිම වදාලා. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්ඛං වහතු පදං. කරන සියලු පින පවටම සිත මුල් වෙනවා හැම විට පෙරටම එනවා ඒ සිත සිතෙන් හැදෙනවා සියල්ල. කෙනෙක් නපුරු සිතින් යුතුව වචනෙන් පව් කරනා විට නපුරු ලෙසට යොදවා සිත කයිනුත් පව් කරන කලට පලදිනවාමයි ඒ පව එනවා දුක ඔහු පසු පස ගැලබැඳි ගවයා පසු පස රෝදය කැරකෙන විලසට. බලන්න පින්වතුනි, ගාථාර්ථ මනෝ පුබ්බංගමා ධම්මා. ජීවිතේ හැම දෙයකටම සිත මුල් වෙනවා.
මේ ජීවිත කතාවේ හැම දෙයකටම සිත මුලට එනවා. මනෝසෙට්ටා සිතම ශ්‍රේෂ්ඨයා බවට පත් වෙනවා. මනෝමය හැම එකක්ම හිතෙන්ම හට ගන්නවා. එතකොට හිත මුලට ඇවිල්ලා හිත ශ්‍රේෂ්ඨ වෙලා හිතින් තමයි හැමදේම හටගන්නේ. මේකේ හරි වටිනා අර්ථයක් තියෙනවා. එහෙනම් හිත හදාගත්තා නම් ඔක්කොම හරි. මුලට එන හිත හැදුවනම් ශ්‍රේෂ්ඨ හිත හැදුවනම් හැම දෙයකටම ප්‍රමුඛයා වෙන සිත හැදුවනම් ඔක්කොම හරි. හැබැයි සිත එහෙම මුලට ඇවිල්ලා සිත ප්‍රමුඛ වෙලා සිත ශ්‍රේෂ්ඨ වෙලා කෙනෙක් මනසාචේ පදුට්ටේන. ඒ සිතේ දූෂිත බව මුල් කරගෙන පවිටු බව මුල් කරගෙන භාසතිවා වචන කතා කරනවා. පින්වතුනි හිතන්න අපිට කතා කරන්න කලින් මං මෙහෙම කියන්න ඕන කියන හිත මුලින් උපදිනව නේද? ඒ හිත උපන්නාට පස්සේ තමයි අපි කතා කරන්නේ. ඕන්න මොකක් හරි ප්‍රශ්නයකට අපිට හිතට එනවා බයින්න වචන. මෙහෙම කියපන්. මේ විදිහේ වචනයක් කියපන්. මේ වචනෙන් ওই පුද්ගලයාව රිද්දන්න පුළුවන්. මේ වචනේ එළියට දාපන්. එහෙම එනවා. මොකක් හරි අපි කරපු වැඩක් නරක වැඩක් එක්කෝ ලාමක වැඩක් ඕන අහුවේගෙන එනවා. අහනවා ඔබ මේක කළාද? එතකොට හිතට හිතවිල්ලක් එනවා. කළේ නෑ කියපන්. බොරුවක් කියපන්. මුලින්ම එනවා හිත. කවුරු හරි දෙන්නෙක් සමගියෙන් සතුටින් ඉන්නවා දකිනවා. ඒ ඉන්නවා දකිනකොට හිත ඇතුලෙන් හිතවිල්ලක් එනවා. අරුන් දෙන්න hina වෙලා ඉන්න හැටි බිඳවාපන්. ඒ බිඳවින්න මෙහෙම කියාපන්. හිතවිල්ල එනවා. හිතවිල්ල ආවට පස්සේ අපිට මොහොතක් නිමේෂයක් තියෙනවා ක්‍රියාත්මක කරනවාද නැද්ද කියලා තෝරා බේරා ගන්න. අපි හිතමු හිතට ආපු විදිහට ක්‍රියාත්මක කළා කියලා. මනසාචේ පදුට්ඨේන භාසතිවා. දූෂිත මනසින් වචන කතා කළා. කරෝතිවා. දූෂිත මනසින් යම් ක්‍රියාවක් කළා. යමක් කරන්න කලින් පින්වතුනි හිත එනවනේ. මම මෙහෙම කරන්න ඕන. මම මෙව බොන්න ඕන. මම මේ වැඩේ කරන්න ඕන. අසවලාට පේන්නේ නැති වෙන්න මං උස්සන්න ඕන. ආනේ ලස්සන මල් පැලයක්. ගෙදර ඈයෝ දකින්න කලින් ගලවා යන්න ඕන. අපිට හිත එනවා මුලින්. ගෙදර කවුරුවත් නැති වෙලාවකට ඔන්න ගහක ගෙඩි ඉදිලා තිනවා. පළ බර වෙලා. හිතක් එනවා. මේවා ඒ ගෙදර මිනිස්සු දකින්න කලින් කඩාගෙන යන්න ඕන. මුලින් එනවා හිත. හිත ආවට පස්සේ අපිට නිමේෂයක් තියෙනවා මේක කරනවාද නැද්ද කියලා තීරණය කරන්න. දූෂිත මනසින් යමක් කළොත් තතෝනං දුක්ඛමං වේති. එතන හැදෙනවා දුක. එතන දුක හැදුනට පස්සේ ඒ දුක පස්සෙන් එන්න පටන් ගන්නවා කියනවා. එතකොට බලන්න පින්වතුනි දුක නිර්මාණය කළේ කවුද? අපිමනේ. අපිමනේ අපේ දුක නිර්මාණය කරගන්නේ. අපිමනේ ගින්න පත්තු කරගන්නේ. අපිම ගින්න පත්තු කරගෙන අපිම දැවෙනවා. ඒ දුක පස්සෙන් එනවා කියනවා. හරියට චක්කංව වහතු පදං. ගොනෙක්ව කරත්තේ බැන්දට පස්සේ ඒ ගොනා යම් පියවරක් ඉස්සරහට තියෙනවාද? තියෙන හැම පියවරක් ගානීම බරක් අරගෙන කරත්තරෝදේ පස්සෙන් එනවා. කරත්තරෝදේ නිකන් එන්නේ නැණි පින්වතුනි. අඩු ගානේ කරත්තේ බර හරි තියෙනවා. පස්සෙන් එනවා ගොනා කැමති. අනේ මේකෙන් නිදහස් වෙන්න ඇත්නම් බෑ බැඳිලා. ගොනා කරත්තේට බැඳිලා රෝදේ කැරකෙන එක ගොනාට නවත්තන්න බෑ. ඒ වගේ අපි මනස මූලික කරගෙන දූෂිත මනසින් වචන කතා කරපු ගමන් බැඳෙනවා අපි. දූෂිත මනසින් වචනේ මේ කයින් ක්‍රියා කරපු ගමන් බැඳෙනවා. බැඳුනට පස්සේ ගැලවිලා නැහැ පස්සෙන් එනවා. පින්වතුනි භාග්‍යතුන් වහන්සේ ඔය ගාථා රත්නේ දේශනා කළේ එහෙම බැඳිච්චි ප්‍රශ්නයක් මුල් කරගෙන. ඒ කාලේ හිටියා
උතුම් රහතන් වහන්සේ නමක් චක්කුපාල කියලා. ওই චක්කුපාල කියන මහරහතන් වහන්සේගේ ජීවිත කතාවේ උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න වීරිය කරන කාලේ එක සිද්ධියක් වුණා. රහතන් වහන්සේ බවට පත්වීම පිණිස ඒ චක්කුපාල තෙරණුව බලවත් වීරියක් ගන්නවා. ඒ වීරියේ එක අංගයක් තමයි සැතපෙන ඉරියව්ව අතහැරීම. සැතපෙන ඉරියව්ව සම්පූර්ණයෙන් අත්හැරියා. මං සැතපෙන්නේ. නින්ද කියන එක මට ඕනේ. හාන්සි වීම ඕනේ. මං ඉරියව් තුනකින් කල් යවනවා. දැන් මේ තෙරුන් වහන්සේ වාඩි වෙලා භාවනා කරනවා, සක්මන් කරනවා, හිටගෙන ඉන්නවා. ඔය ඉරියව් තුන විතරයි. සැතපෙනවා, හාන්සි වෙනවා, කොහේ හරි හේතු වෙනවා කියලා කතාව ඇත්තේම නැහැ. ওই විදිහට නිදි නොලබා භාවනා කරනකොට මේ චක්කුපාල ස්වාමීන් වහන්සේගේ ඇස් වලින් එක දිගට කඳුළු ගලන ලෙඩක් හැදුනා. දැන් භාවනා කර කර ඉන්නකොට ඇස් වලින් කඳුළු ගලනවා. උල්පත වගේ කඳුළු වැටෙනවා. කඳුළු වලින් සිවුර තෙමෙනවා. එතකොට මේක ඒ ගමේ හිටපු එක වෙද මහත්තයෙකුට ඇස් වෙදෙකුට දැනුම් දුන්නා. ඔය ඇස් වෙද මහත්තයා ඇවිල්ලා බැලුවා. බලලා කිව්වා ස්වාමීනි මේ වගේ ලෙඩ ඕන එකක් සනීප කරන්න පුළුවන් බලගතු ඖෂධයක් තියෙනවා අපේ පරම්පරාවේ. ඒක ස්වාමීනි වෙද පරම්පරාවේ තියෙන බලගතු ඖෂධේ. මම ඔබ වහන්සේට දෙන්න. හැබැයි ස්වාමීනි ඒක මේ කෙමක් එක්ක කරන්න ඕන. ඒක ස්වාමීනි පේ වෙලා දාන්න ඕන බෙහෙතක්. ඒ බෙහෙත ඇස් දෙකට දැමිය යුත්තේ හාන්සි වෙලා. හොඳට මතක තියාගන්න ස්වාමීනි මේ බෙහෙත පාවිච්චි කරනකොට වැදගත්ම දේ ඒක. හාන්සි වෙන්න ඕන. හාන්සි වෙලා තමයි ඇස් දෙකට බෙහෙත දාගන්න ඕන. වෙද මහත්තයා දුන්නා. බෙහෙත දීලා වෙද මහත්තයා පිටත් වෙලා ගියා. දැන් චක්කුපාල ස්වාමීන් වහන්සේට මේ ඇස් දෙක සුවපත් කර ගැනීම වෙනුවෙන්වත් තමන් ගත්ත අදිෂ්ඨානය සිඳින්න හිතෙන්නේ නැහැ. උන්වහන්සේ කල්පනා කළා නෑ. සංසාර ගමනේ ඕන තරම් ඇස් වලින් දැකලා ඇති. සංසාර ගමනේ ඕන තරම් ලස්සන ඇස් ලැබිලාත් ඇති. ඊළඟට මේ සංසාර ගමනේ මේ ඇස් වලින් මහා සාගරයට වඩා ඇඬුවා. එහෙමකින් මේ කඳුළු හලනවා කියන එක 아무තු හේකුත් නෙමෙයි. මං ගත්ත වීරිය මං සිඳගන්නේ. මං මෙහෙම හිටගෙනම ඇස් දෙකට බෙහෙත් දාගන්නවා කියලා ඇස් දෙකට බෙහෙත දාගත්තා. පේුන්නේ. කිව්වානේ බෙහෙත කරන්න යම් ක්‍රමයක් ඒක කළේ නෑ. ඒක කළේ නැති නිසා බෙහෙත වැඩ කළේ නෑ. සනීප වෙන්නේ නෑ. සතියකින් අමාරකින් වෙද මහත්තයා එනවා. වෙද මහත්තයා හිනහා වේගෙන ආවේ ස්වාමීනි දැන් නම් සනීප ඇති නේද? චක්කුපාල ස්වාමීන් වහන්සේ කියනවා මොන තාම තිබ්බා වගේමයි දැන් ටිකක් වැඩි වෙලා වගේ දැනෙනවා කිව්වා. එතකොට වෙද මහත්තයා ඇස් දෙකත් හොඳට විවර කරලා බලලා කියනවා ස්වාමීනි ලෙඩේ උඩු දුවලානේ. දැන් නම් සනීප කරන්න අමාරු මට්ටමක් තියෙන්නේ. ස්වාමීනි මේක වෙන්න බෑ. මං දුන්නේ බලගතු ඖෂධයක්. ඔබ වහන්සේ මං කියපු ක්‍රමයටම කරාද? ඔබ වහන්සේ හාන්සි වුණාද කියලා ඇහුවා. චක්කුපාල ස්වාමීන් වහන්සේ නිහඬයි. එතකොට වෙද මහත්තයා චක්කුපාල ස්වාමීන් වහන්සේගේ කුටියට ඇතුළට ගිහින් බලනවා. කුටිය ඇතුලේ සැතපීම පිණිස පාවිච්චි කරන ඇඳක්වත් පැදුරක්වත් කිසිවක් නැහැ. තේරුම් ගත්තා මේ ස්වාමීන් වහන්සේ කියන එක අහලා නැහැ. කේන්ති ගියා වෙද මහත්තයාට. කිව්වා ස්වාමීනි මගේ බෙහෙත මට දෙන්න. ඔබ වහන්සේ හිතුවක්කාරකම නිසා ඔය ලෙඩේ වැඩි කරගන්නවා. දැන් වෙද මහත්තයා කියන්නේ. ඔබ වහන්සේ හිතුවක්කාරකම නිසා ඔය ලෙඩේ වැඩි කරගන්නවා මට කරන්න දෙයක් නැහැ. ඔබ වහන්සේ මට උදව්වක් කරන්න. මේ ලෙඩේ වෙනුවෙන් මම බෙහෙතක් කළා කියලා කාටවත් කියන්න එපා. මොකද ස්වාමීනි මගේ වෙදකමට හරි නැහැ කිව්වා. කියලා වෙද මහත්තයා ගියා. චක්කුපාල ස්වාමීන් වහන්සේ ගණන් ගත්තේ නැහැ. ඒ වචන එකක්වත් ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේ වීරියෙන් භාවනා කළා.
ඒ භාවනාවේ කෙලවර උන්වහන්සේ සව් කෙලෙසුන් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. පින්වතුනි, යම් මොහතක රහතන් වහන්සේ බවට පත් වුණාද අරහත්ත්වයට පත් වෙන මොහොතේම උන්වහන්සේගේ දැස් යුග සම්පූර්ණයෙන් අන්ධ වුණා. නොපෙනී ගියා. උන්වහන්සේ සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ බවට පත් වුණා. සංසාර දුක නසා දැමුවා. නමුත් S2 උන්වහන්සේට මේ ජීවිතේ ලැබිච්ච S2 සදාටම අන්ධ වුණා. ඔය ආරංචිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයට යනවා. භික්ෂුන් වහන්සේලාට හරි කම්පාවක්. තමන්ගේ සහෝදර භික්ෂුවට මෙහෙම සිද්ධියක් වුණානේ කියලා. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඇයි අපි මේ චක්කපාල තෙරණුවන්ට මේ වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණේ? බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා, මහණෙනි, ඈත අතීතයේ වෙච්ච එකක්. බරණැස ඇස්වෙදෙක් විදිහට ඔය චක්කපාල ඒ කාලේ හිටියා. බරණැස හිටපු හරි දක්ෂ ඇස්වෙදෙක්. ඔය ඇස්වෙද මහත්තයා ළඟට S2 පෙනීම දුර්වල වේගන යන කාන්තාවක් ආවා. ඇවිල්ලා කිව්වා, අනේ වෙද මහත්තයෝ, මගේ දරුවෝ ටිකට මං විතරයි ඉන්නේ. මට මොකුත් වුණොත් උන්ට යන කලදසාවක් නෑ. මගේ S2 පේන්නේ නැතු යනවා. මගේ ඇස් සුවපත් කරලා දෙන්න 16 වෙනවා අපි. පවුල පිටින් දාසකම් කරනවා කිව්වා. වෙද මහත්තයා සතුටු වුණා. මොකද වෙද මහත්තයාටත් කටයුතු කර ගැනීම පිණිස යම් අවශ්‍යතාවයක් තිබුණා. වෙද මහත්තයා කිව්වා, හරි උඹ වචනේ කරනවා නම් මම සුවපත් කරන්නම් කිව්වා. වෙද මහත්තයා දුන්නා බලගතු ඖෂධය. ධම්ම ගමන් මේ කාන්තාවගේ S2 සනීපුණා, පේන්න ගත්තා. පේන්න ගත්ත ගමන් මේ කාන්තාවට මතක් වුණා, හප්පේ දැන් හරි වැඩේ. දැන් කියපු වචනේ අහක් කරගන්න විදිහක් නැහැ. දාසකම් කරන්නම් කිව්වනේ. ඇයි කල්පනා කළා, වෙද මහත්තයා ඉතින් දන්නේ නැහෙනි මගේ ඇස් පේනවද නැද්ද කියලා. මම වෙද මහත්තයාට බොරු කරන්න ඕන. බොරුවට කියන්න ඕන වෙද මහත්තයාට තාම සනීප නැtei කියලා. එහෙම කියලා බේරිලා යන්න ඕන කියලා හිතලා මේ කාන්තාව කිව්වා, අනේ වෙද මහත්තයෝ, සනීප උනේ නෑනේ. තිබ්බටත් වඩා අමාරු වුණා වගේනේ. කමක් නෑ, මම වෙන වෙද මහත්තයෙක්ගෙන් බලා ගන්නම් කියලා යන්න හැදුවා. වෙද මහත්තයා දැනගත්තා මේ කාන්තාව කරන්නේ බොරුව. ඒ වෙද මහත්තයාගේ හිතට එනවා හිතවිල්ලක්. හිත පෙරට ආවා. හිතට අදහසක් ආවා, ඔය බොරු කරන කාන්තාවගේ S2 අන්ධ කරපන්. නැත්තටම නැති කරපන්. හිතට හිතවිල්ල එනකොටම වෙද මහත්තයා ඒක කයින් ක්‍රියාවක් විදිහට කළානේ. අර කාන්තාවට කිව්වා, නෑ තව පොඩ්ඩක් දීපන් බලන්න. මේ බෙහෙත දාමාපන්. මේක දාපු ගමන් ඔබට හොඳ වෙයි. හොඳටම හොඳ වෙයි. වෙද මහත්තයා දීපු බෙහෙත් ටික මේ කාන්තාව විශ්වාසයට දාගත්ත ගමන් පින්වතුනි, S2 පිච්චුවා වගේ සම්පූර්ණයෙන් නැතිලා ගියා. අන්ධ වුණා. ඒ කාන්තාව විලාප තිබ්බා. වෙද මහත්තයා සතුටු වුණා, උඹ මට බොරු කරන්න ආවා, මං ඔබට කරා වැඩේ කියලා. නමුත් බලන්න කැරගෙන විදිහ. හිතට එන හිතවිල්ලට අනුව නටන්න ගිහිල්ලා සංසාර ගමනේ උපදින ජාතිවල අන්ධ වුණා කියනවා. අවසානයේ සංසාර ගමනින් නිදහස් වෙලා රහතන් වහන්සේ බවට පත් වෙන ජීවිතෙත් දැස් යුග අහිමි වී ගියා. ඒ නිසා පින්වතුනි, හොඳට හිතට අරගත යුතු දෙයක් මේක. හිතට නිතර මතක් කරලා දෙන්න, උඹ මේ හිතෙන් නරකේවා හිතන්න එපා. නරකේවා කීම පිණිස මට අනුබල දෙන්න එපා. නරක දේවල් කිරීම පිණිස මට අනුබල දෙන්න එපා. ලාමක නරක හිතුවිලි මේ හිතෙන් උඹ හිතන්න උත්සාහවත් වෙන්න එපා. මොකද මේක භයානකයි. හරි භයානකයි මේ හිත හැසිරවීම කියන එක. අපි නිතර සිහිපත් කරන්න ඕන. ඒකට මේ ධම්මපදයේ ගාථාව හරි වටිනවා. මනෝ පුබ්බංගමා ධම්මා. ජීවිතේ හැම දෙයකටම ශ්‍රේෂ්ඨ වෙනවා සිත. මනෝසෙට්ටා ශ්‍රේෂ්ඨයා සිතයි. මනෝමය හැමදේම හට ගන්නවා සිතින්.
එබඳු සිත මනසාචේ පදුට්ටේන දුෂ්ට කරගෙන දූසිත කරගෙන කෙලසවාගෙන බාසතිවා දූසිත හිතින් වචන කතා කළොත් දූෂිත හිතින් කරෝතිවා කයින් ක්‍රියා කළොත් තතෝනං දුක්ඛමන් වේති ඒකෙන් හැදෙන්නේ දුකක්මයි. ලාමක සැපක් ලාමක සතුටක් මේ ජීවිතේට තියෙන්න පුළුවන්. හැබැයි වින්තුනේ අභ්‍යන්තර ජීවිතේට දුකක් එකතු වෙනවා. ඒ දුක අත් නොහැර පස්සෙන් එනවා හරියට ගුණා බැඳී කරත්තයේ රෝදය පියවරක් පාසා ගුණාගේ පසුපසින් එනවා වගේ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ අපිට කියා දීපු අර්ථය. ඊළඟට හිත හදා ගැනීම පිණිස බහූපකාරයි පින්වතුනේ. හිතෙන් යහපත් හිතුවිලි හිතීමේ වටිනාකම අපි මේ හිතට දෙන්න ඕන. අපි නිතර හිතට අදහසක් දෙන්න ඕන. හොඳ හිතුවිලි හිතුවොත් වටිනවා. උතුම් හිතුවිල්ල අපිට සැප උපද්දනවා. උතුම් හිතුවිලි නිතර හිතනකොට මේ හිත පෝෂණය වෙනවා කියන අදහස. දැන් අපි ගත්තොත් පින්වතුනේ කයට අහිතකර කෑම බීම කියලා නැද්ද? ඊළඟට කයට අහිතකර දේවල් මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චිය දුම්මැටි පාවිච්චිය මේවා කයට අහිතකරයි කියලා මේ ලෝකේ වෛද්‍යවරු විසින් නිර්දේශ කරලා තියෙනවා. ඇතැම් ලෙඩ රෝග බහුල වේගෙන එනකොට ඔන්න අපි කියනවා දියවැඩියාව හැදීගෙන එනකොට හාපෝ සීනි හොඳ නැහැ. ඊට පස්සේ කොලෙස්ටරෝල් වැඩි වෙගෙන එනකොට අපි මේවා හොඳ නැහැ කියලා සම්මත කරනවා. හොඳ නැහැ කියන ඒවා අපි පාවිච්චි කළොත් කය ලෙඩ වෙනවා අපිට ප්‍රකටද නැද්ද? හොඳ නැති ඒවා පාවිච්චි කළොත් කය ලෙඩ වෙන හැටි, කයේ අවයව වලට හානි වෙන හැටි, කය දුර්වල වෙන හැටි ප්‍රකටයි. ඒ කය ඕලාරික නිසා. මේ ඕලාරික කයේ යම් වෙනස්කම් අපට පෙනේ. ඒවා ස්කෑන් කරලා බලා ගන්නටද පුළුවනි. වෛද්‍යවරු සමීපයට ගිහිල්ලා චෙක් කරවා බලා ගන්නටද පුළුවනි. හිත හොයන්න බෑ. නමුත් තේරුම් ගන්නට හිතත් ඒ වගේමයි කියලා. කයට නරක දේවල් දුන්නොත් කය දුර්වල වෙනවා වගේමයි හිතට නරක ඒවා දෙන්න හිත දුර්වල වෙනවා. ඒ අර්ථය හොඳට ජීවිතයට අරගත්තොත් පින්වතුන්ලා දක්ෂ වේවි දුර්වල නැති හිතක් හදාගන්න. ඒ සඳහා හිතට හොඳ ඒවා දෙන්න ඕන. හිතට හොඳ ඒවා නිතර අපි දෙනවා නම් හිත පෝෂණය වෙනවා, වැඩෙනවා, සුවපත් වෙනවා, ශක්තිමත් වෙනවා, නවත්තන්න බෑ. කයට හොඳ ආහාර දුන්නොත්, කයට හොඳ ව්‍යායාමයක් දුන්නොත්, කයට පෝෂ්‍ය දායි දේවල් නිතර දුන්නොත් කය ශක්තිමත් වෙනවා, කය නිරෝගී වෙනවා, කය හොඳට කාලයක් පවතිනවා. ප්‍රකටයිනේ. කායික ස්වභාවයේ එසේ අපට ප්‍රකටයි. එසේනම් මානසික ස්වභාවය ගැනත් ඒ විදිහටම තේරුම් ගන්න. මේ මනසට හොඳ හිතුවිලි දෙනකොට, මේ මනසට සුන්දර හිතුවිලි දෙනකොට, ලස්සන හිතුවිලි මනසට දෙනකොට ඒ හිත එන්න පෝෂණය වෙනවා. හිත වැඩෙනවා. හිත ශක්තිමත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දෙවෙනි ගාථාවේදී මෙන්න මේ විදිහට දේශනා කළා ඔය ගැන. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති ඡායාව අනපායිනී කරන සියලු පින පවටම සිත මුල් වෙනවා හැම විට පෙරටම එනවා ඒ සිත සිතින් හැදෙනවා සියල්ල කෙනෙක් පහන් සිතින් යුතුව වචනෙන් පින් කරනා විට යහපතටම යොදවා සිත කයිනුත් පින්
කරන කලට පල දෙනවාමයි ඒ පින එනවා සැප ඔහු පසු පස තමාව අත් නොහැර ළඟින් සිටිනා සෙවනෙල්ල විලස. බලන්න අර්ථය. ජීවිතේ හැම දෙයකටම සිත මුල් වෙනවා. ජීවිතේ හැම දෙයකටම සිත ශ්‍රේෂ්ඨ වෙනවා. සිතින් හැම දෙයක්ම හටගන්නවා. මනසාචි පසන්නේ නැ. කෙනෙක් දක්ෂ වුණොත් ඒ හිත ප්‍රසන්න කරගෙන භාසතිවා. ප්‍රසන්න හිතින් වචන කතා කරන්න. ප්‍රසන්න වූ හිතින් කරෝතිවා. කායික ක්‍රියා කරන්න. තතෝනං සුඛමන් වේති. ජීවිතය ඇතුලේ හැදෙනවා සැප. ඒ හැදෙන සැපය තමන් වත් නොහැර එනවා. හරියට ඡායාව අනපායිනී තමා වත් නොහැර ළඟින්ම සිටින සෙවණැල්ලසේය. හෙවණැල්ල කියන එක පින්වතුනි අපි බලෙන් බලහත්කාරයෙන් ඇදගෙන යන්න ඕන එක නෙමෙයි. අපි යන හැම ගමනකදීම අපිත් එක්කම හෙවණැල්ලෙනවා. ඒ වගේ අප විසින් යහපත් වූ සිතකින් යම් කායික ක්‍රියා යම් වාචසික ක්‍රියා කරනවා නම් ඒකෙන් හැදෙන යහපත් වූ සැප විපාකය අත්හරින්නේ නැහැ. පස්සෙන් එනවා. පස්සෙන් ඇවිල්ලා අපේ ජීවිතයට සැපයක්ම උදා කරලා දෙනවා. අපේ ජීවිතේට එයින් උපදින්නේ සැපමයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හරි ලෝභ මිනිස්සෙක් හිටියා. ඒ ලෝභ මිනිසයා මහා ධනස්කන්ධයක් තියාගෙනත් තමන්ගේ ගෙදර පිරිසට පවා වියදම් කරේ හරීම ලෝභකමින්. මිනිස්සු ඒ පුද්ගලයාට කිව්වේ අදින්න පුබ්බක. අහලා ඇති ඔබ. අදින්න පුබ්බක. අදින්න පුබ්බකට පුතෙක් හිටියානේ මට්ට කුණ්ඩලි. ඒ පුත්‍රයාට මට්ට කුණ්ඩලි කියලා කිව්වේ අනිත් අය. නංවානම. නංවානම තමයි මට්ට කුණ්ඩලි. හේතුව මොකද්ද මට්ට කුණ්ඩලි කියලා කියන්න? මේ ලස්සන රන් තෝඩු දෙකක් අරන් දෙන්න තියෙන ලෝභකමට තමන්ම මේ රන් පතුරු දෙකක් අරගෙන ඒ දෙක තමන්ම නවලා අර දරුවගේ කන් දෙකට දැම්මේ මේ අදින්න පුබ්බක. කැතම කැතයි ඒ කරාඹු දෙක. ඒ කරාඹු දෙක කැතම කැත නිසා මේ නිකන් තලලා මොට්ට වෙච්චි කරාඹු ජෝඩුවක් තියෙන නිසා අනිත් ඇයෝ මේ දරුවාට කිව්වේ මට්ට කුණ්ඩලි. තැලිලා ගියපු මොට්ට කරාඹු ජෝඩු දෙකක් දාන කෙනා. එහෙම දරුවන්ට නංවානං හැදෙද්දී පවා මේ අදින්න පුබ්බකයා හැදුන්නේ. අදින්න පුබ්බක මේ දරුවන්ට පෝෂණීය ආහාරයක් කණ්ඩ බොණ්ඩ ගෙනල්ලා දෙන්නේ. ඒ පියසෙනෙහසට වඩා වැඩි මේ මිනිස්යාගේ ලෝභකම. සාමාන්‍ය තාත්තා කෙනෙක් දරුවෝ වෙනුවෙන් කොච්චර කැප වෙනවද නේ? දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් කොච්චර කැප වෙනවද? ඒ වුණාට මේ අදින්න පුබ්බකට තිබුණු ලෝභකම කියලා කියන්නේ දරුවෝ ගැනවත් හිතුවේ නැහැ. අන්තිමේ මට්ට කුණ්ඩලීට හැදුනා පාණ්ඩු රෝගේ. කය දුර්වල වුණා. ඔන්න තේරුම් ගන්නට ඒක. කායික ස්වභාවය කියන එක පින්වතුනි එහෙම දුර්වල වෙනවා. මේ කය කැඩිලා විඳලා යනවා. ඊළඟට මේ කයේ අපි හිතාගෙන ඉන්න ශක්තිය එක සැනකින් නැතුව යනවා. කයට තව කෙනෙකුට යම්කිසි හානියක් ලේසියෙන්ම කරන්නත් පුළුවන්. ඊළඟට පුංචි මදුරෙකුට පුළුවන් මේ අපි මහා ශක්තිමත්ය කියලා හිතාගෙන ඉන්න කය ඔත්පල කරලා නැත්තට නැති කරලා දාන්න. ඇහැටවත් පේන්නේ නැති අර අන්වීක්ෂයකට දාලා ලොකු කරලා බලද්දි අහුවෙන වෛරස් එකකට අපේ ශරීරය සම්පූර්ණයෙන්ම නසන්න බැයිද? ප්‍රකටයිනේ නේ. අපේ ශරීරය සම්පූර්ණයෙන්ම නසන්න පුළුවන්. පේනවානේ මේ කොරෝනා වසංගතය එන කාලේ. අපි මුළු ශරීරෙම මේ ඇතුළට මුකුත් යන්න එපා කියලා වහගෙන
සැනිටයිසර් වලින් හැමතිස්සෙම සුද්ධ කර කර කොච්චර අපි ඔට්ටු වෙනවද මේක රකින්නනේ. ඇයි මේ ශක්තිමත්වය කියලා හිතාගෙන ඉන්න කය නැසීම පිණිස නොපෙනෙන වෛරස් එකක් තියෙනවා. එතකොට මේ ජීවිතේ ගත්තාම කය කියන එක අපි සරසා හිටියට කය කියන එකේම නොඑක් පදක්කම් ආදිය ගහලා මේක ඉස්සරහට කරලා පෙන්නුවට කයටම නොඑක් මෝස්තර දැම්මාට මේකේ වටින්නේ මොකද්ද? මේකේ වටින්නේ හිත. බුදු කෙනෙකුගේ දහම් පදයක් අහපු නුවණැත්තෙකුට තමයි ඕක තේරෙන්නේ. මේකේ වටින්නේ පිංගුතුනි හිත. මේ ජීවිත කතාවේ මේ ජීවිතේ අපිට ගොඩාක් වටින එක හිත. ඒ හිත ඇතුලේ ලස්සන වටිනා දෙයක් අපි රෝපණය කරගෙන තියාගෙන හිටියොත් ඔබේ ජීවිතේට ජවයක් තියෙනවා. ඔබේ ජීවිතේ වටන්න බෑ. අපි එක දැක්කා මේ වසංගත රෝග කාලේ හොඳට පින් කරපු අය ඒ වසංගත රෝගයට මේ ගොදුරු වෙලා ඔත්පල වෙලා ඉද්දි අපිත් එක්ක සමාජලාට කතා කරා. ඒ කතා වෙනකොට ඒ අය කියනවා අපි ඉතින් ඒ අයට සිහිපත් කරාම උපාසකම්මා උපාසක මහත්තයා බය වෙන්න එපා. අපි පින් කරපු අයනේ. හොඳට හිත ශක්තිමත් කරගන්න කියලා. ඒ කියනකොටම අපිත් එක්ක කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ මරණය කියන එක කොහොමත් අපේ ජීවිතේට එනවමනේ. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එහෙම ඉගෙන ගත්තානේ. ඉතින් මරණය කොහොමත් එන ජීවිතේ මම නම් මගේ ජීවිතේ වෙනුවෙන් රැකවරණය පිණිස යමක් කරගෙන අවසන් ස්වාමීන් වහන්සේ. එහෙම කියනවා. එතකොට බලන්න කය උත්පල වුණත්, කය දුර්වල වුණත් කොහෙද ශක්තිමත්? හිත ශක්තිමත්. හේතුව කල්ැතුව හිත හදාගත්ත නිසා. පිංගුතුල්ලා දක්ෂ වෙන්න. හිතට යහපත් වූ දේවල් නිතර නිතර දීලා මේ හිත ශක්තිමත් කරගන්න ඕන. දැන් අර කය දුර්වල වුණානේ මට්ට කුණ්ඩලීගේ පාණ්ඩු රෝගේ හැදුනා. හොඳටම කය දුර්වල වුණා. කය දුර්වල වෙලා මේ මට්ට කුණ්ඩලී හරි අමාරුවෙන් ඉන්නකොට මේ පාණ්ඩු රෝගයෙන් රෝග පීඩාවට පත්වෙච්චි මට්ට කුණ්ඩලීව බලන්ට නොයෙක් අය ගෙදෙට්ට එන්න පටන් ගත්තා. කට්ටිය ගෙදෙට්ට එනකොට අදින්න පුබ්බක කල්පනා කරනවා දැන් හරි වැඩේ වෙන්නේ. මේකුන් මගේ දරුවා බලන්න ගේ ඇතුළට ආවම ගෙදර ඇතුලේ තියෙන වස්තුව දකිනවා. වස්තුව දැකලා මුන් ඇස් ලොකු කරලා හූල්ලලා යනකොට මගේ මේ වස්තුවට ඇස් වහක් කට වහක් වැදුනොත් එහෙම මට මේ වස්තුව නැති වෙලා යයි. ඒ නිසා මගේ පුතාව බලන්ට එන අයට ලේසි වෙන්නත් එක්ක පුතාව තියන්න ඕන එළියෙන්. බලන්න බින්වතුනේ ලෝභකමක මහත එළියෙන් තිබ්බා. මට කුණ්ඩලි දැන් එළියේ ඉන්නේ. මට කුණ්ඩලි එළියේ ඉන්නකොට කයිනුත් මට්ට කුණ්ඩලි වැටිලා හිතිනුත් වැටිලා ඉන්න වෙලාවේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දකිනවා මට්ට කුණ්ඩලීව. දැකලා භාග්‍යතුන් වහන්සේ මට්ට කුණ්ඩලීට අනුකම්පා කොට එහි වැඩම කළා. ඒ වැඩම කරනකොට මට්ට කුණ්ඩලී නිදාගෙන හිටියා කියනවා පින්වතුනේ. ලෙඩ ඇඳේ කෙඳිරි ගගා බිත්තිය පැත්තට හැරිලා. භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා මට්ට කුණ්ඩලීට අනුකම්පාවෙන් රශ්මී ධාරාව විහිදෙව්වා. බුදුරජාණන් වහන්සේගේ ඡායාව බිත්තියේ මැවෙන විදිහට. තේරුණානේ සිදුවෙච්ච දේ? මට්ට කුණ්ඩලී නිදාගෙන හිටියේ බිත්තිය පැත්තට හැරිලා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ මට්ට කුණ්ඩලීට පිටුපසින්. දැන් මට්ට කුණ්ඩලීට කය හරවන්න අමාරුයි. ඔහු ඔත්පලයි. ඔහු දුර්වල වෙලා. මේ කයට එබඳු ශක්තියක්වත් දැන් නැහැ. එතකොට මට්ට කුණ්ඩලීට භාග්‍යතුන් වහන්සේ ගැන අවධානය යොමු වෙන්න බුදුරජාණන් වහන්සේ රශ්මී ධාරාව විහිදෙව්වා බිත්තියේ බුදුරුව මැවෙන විදිහට. මට්ට කුණ්ඩලීට හරි සන්තෝෂයි. මට්ට කුණ්ඩලී ශරීරය අමාරුවෙන් හැරෙව්වා බුදුරජාණන් වහන්සේගේ පැත්තට. හරවල භාග්‍යතුන් වහන්සේ දැකලා වන්දනා කළා. හිත පහන් වුණා. හිත පැහැදී ගියා. ඒ හිත පහන් වෙන සැනින්
මට්ට කුණ්ඩලීගේ පණ ගියා. මට්ට කුණ්ඩලී දෙවියන් අතරේ උපදිනවා. මට්ට කුණ්ඩලී දේව පුත්‍රයා. බලන්න පින්වතුනේ හිතක යහපත් හිතුවිල්ලක් හට ගැනීමේ බලය. ඒ නිසා හිත ඇතුලේ වටිනා හිතුවිලිම තියාගන්න. ඒ වටිනා හිතුවිලි අතරේ අතිශයින්ම ප්‍රබල හිතුවිල්ලක් මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන හිත. මං ධර්මයේ සරණ යනවා කියන හිත. මං ශ්‍රාවක සංගරුවන සරණ යනවා කියන හිත. තෙරුවන් සරණ යනවා කියන හිත අතිශයින්ම බලවත්. මේ හිතේ පෝෂණය පිණිස ලබා දිය යුතු හිතුවිලි අතරේ අතිශයින්ම වටිනා ප්‍රබල හිතුවිල්ලක් තෙරුවන් සරණ යනවා කියන එක. ඒ නිසා පින්වතුනි හැම උදෑසනකම අමතක කරන්න එපා තෙරුවන් සරණ යන්න. හැම රාත්‍රියකම නිින්දට යන්න කලින් අමතක කරන්න එපා තෙරුවන් සරණ යන්න. හැම දවසක්ම තෙරුවන් සරණට ජීවිතේ පූජා කරලා පටන් ගන්න. ඔබට පුළුවන් අවදි වෙනකොටම නිදි අහනේ ඉඳන්ම බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතේ පූජා වේවා. ශ්‍රී සද්ධර්මයට මගේ ජීවිතේ පූජා වේවා. ශ්‍රාවක සංගරුවනට මාගේ ජීවිතේ පූජා වේවා කියලා ජීවිතේ පූජා කරලා පටන් ගන්න උතුම් හේතු වෙලේ. ඊළඟට හොඳට පින් කරනවා කියන හිත ඇති කරගෙන පින් කරගන්න. සාමාන්‍යයෙන් පිනක් කිරීම පිණිස මුලින්ම ඇති කරගන්න ඕන අපි හිතක්. මං දන් දෙන්න ඕන කියන හිත ඇති කරගන්නවා. ඊට පස්සේ අපි ඒ හිතින් ප්‍රසාද ජනක බවින් යුක්තව දන් දෙනවා. පින් දැසෙනවා. අපි හිතක් උපදව ගන්නවා. මං ප්‍රාණඝාතයෙන් වළකින්න ඕන. මං හොරකමින් වළකින්න ඕන. මං සල්ලාලකමින් වළකින්න ඕන. මං මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න ඕන. ඒ හිත මුල් කරගෙන අපි රැකෙනවා. පින් රැස්වෙනවා. මං බොරු කේලම් හිස් වචන පරුස වචන ලාමක වචන අනිත් අයට නිନ୍ଦා අපහාස සිදු කිරීම ආර්ය උපවාද මේව නොකර ඉන්න ඕනේ. මේ කට ඒවට එපා. අපි හිතක් උපද්දනවා. හිත උපද්දගෙන ආරක්ෂා කරගන්නවා. වචනයක් එළියට යන්න දෙන්නේ නැහැ. එතකොට අපේ ජීවිතේට පින රැස් වෙනවා. හෙවණැල්ල වගේ පස්සෙන් එන පින. ඒ හින්දා වින්තුනේ මේ කරුණ මේ විදිහට පැහැදිලි කරලා දෙනකොට ආසා කරලා පින්වතුන්ලා කැමැත්තක් ඇති කරගන්න. මම මගේ ජීවිතය තුළ ලස්සන හිතක් හදා ගන්නවා. මට සැප විපාක උපද්දලා දෙන මාත් එක්ක සැප විපාකය හෙවණැල්ල වගේ කැඳාගෙන එන හිතක් මං ඇති කරගන්නවා. මේ හිත මුලින් පිහිටුවා ගත්තොත් පින්වතුනි මේ ජීවිත කාලය ඇතුලේ කයින් කරන ක්‍රියාවලින් ඊළඟට අපි කතා කරන වචන වලින් අපිට පින කියන එක හෙවණැල්ල වගේ සම්බන්ධ කරගන්න පුළුවන්. අපිත් එක්ක පස්සෙන් එන විදිහට. අපි වත්තර නොයන සෙවණැල්ල වගේ පස්සෙන් එන විදිහට අපි ගත්තොත් රහතන් වහන්සේලාගේ චරිතාපදාන එහෙම නිර්මාණය වුණේ. පින් කරනවා පින විසින් හෙවණැල්ල වගේ සැප ලබා දෙනවා. පස්සෙන් එනවා. අවසානයේ අරහත්ත්වයට පත් වෙලා නිදහස් වෙනවා. රැස් කරන පින එහෙම පස්සෙන් එනවා. රහතන් වහන්සේලාගේ චරිතාපදාන වල තියෙනවා පින්වතුනි එක අවස්ථාවක එක රහතන් වහන්සේ නමක් ඈත අතීතයේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට උපහාර පූජා කරන්න ඕන කියන හිතින් වැලි වලින් සෑයක් හදලා ඒ වැලි සෑය මල් වලින් සරසලා බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියලා අර සෑයට වන්දනා කළා. ඒ ධාතුනේ සාමාන්‍ය වැල්ල. වැල්ලෙන් සෑයක සටහන හැදුවා. සම්බුදුරජාණන් වහන්සේට වදිනවා කියන හිතින් වන්දනා කළා. හිතක තියෙන ප්‍රබලත්වය බලන්න. ඒ වැලි සෑය හැදූ පිනේ විපාකෙ විදිහටම ගෞතම සාසනයේ අවුරුදු 7න් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එක රහතන් වහන්සේ නමකගේ චරිතාපදානයක තියෙනවා බෝ මළුවකට යනකොට ඒ බෝ මළුවේ බෝපත් වැටී තිබුණා. බෝ මළුව කිලිටි වෙලා. හිතක් උපදිනවා මේ බෝ මළුව සුද්ධ කරන්න ඕන.
සම්බුදු රජාණන් වහන්සේට සෙවන සැදු උතුම් වෘක්ෂයේ වැඩ හිඳින භූමිය මම පිරිසිදු කරන්න ඕන. බෝපත්නේ ඉදලක් කරගෙන අතු ගන්නට බෑ. බෝපත් අතින් අහුලන්න පටන් ගත්තා. ගෞරවයෙන් බෝපත අහුලනවා. ගෞරවයෙන් බෝපත අහුලනකොට ඒ බෝපත් අහුලන පින්වන්තයාට හිතට නැගෙනවා හිතුවිල්ල. මේ බෝපත් එකින් එක ඉවත් වෙනකොට බෝ මළුව පිරිසිදු වෙනවා. මේ වගේමනේ හිතක තියෙන ලාමක කෙලෙස් එකින් එක අයින් වෙද්දී හිතක් පිරිසිදු වෙන්නේ. අනේ මේ බෝපත් අහුලන පිනෙන් මට මේ හිතේ තියෙන කෙලෙස් ඔක්කොම අහුලලා බැහැර කරන්න ලැබේවා. හරි ලස්සන හිතයි. අවසානයේ ගෞතම සාසනයේ බෝපත් එකින් එක අහුලලා බෝමලුව සුද්ධ කරා වගේ හිතේ තියෙන කෙලෙස් එකින් එක මකලා හිත පිරිසුදු කරගත්ත රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ හින්දා පින්වතුනි හිතමයි හදාගත යුත්තේ. හිතමයි හදාගත යුත්තේ. ඔබ මේ වෙලාවෙම හිතුවිල්ලක් ශක්තිමත් හිතුවිල්ලක් ඇති කරගන්න. මේ දහම් පද ශ්‍රවණය කරපු මම නම් මගේ හිත හදාගන්නවා. මං හිත පිරිහෙන්න දෙන්නේ. මං මගේ හිතේ මුලට ගන්නේ යහපත් හිතුවිලිමයි. මං මගේ හිතේ ප්‍රමුඛයා බවට පත් වෙන්න දෙන්නේ යහපත් හිතුවිලිමයි. මම මගේ හිතෙන් අයහපත් හිතුවිලි උපන්නොත් ඒ හිතුවිලි ඔක්කොම ඉවත් කරලා දානවා. යහපත් හිතුවිලිම පවත්වනවා. යහපත් හිතෙන්ම මං වචන කතා කරනවා. යහපත් හිතෙන්ම මං කයින් ක්‍රියා කරනවා. මගේ පස්සේ සෙවණැල්ල වගේ පැමිණෙන්න උතුම් පුණ්‍ය ධර්මයන් මම මගේ ජීවිතයට රැස් කරගන්නවා කියන අදහස සදහවත් පින්වතුන්ලා හැමදෙනාම ඇති කරගන්න අපිට මේ ගෞතම සාසනය තුළ ඒ ශක්තිමත් හිතෙන් යුතුව සුවසේ පින් පුරාගෙන ගෞතම සසුනේ පිහිටක් පිළිසරණක් රැකවරණයක් සදාගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සග්දෙවිඳුන් සතරවරම් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාද සියලු බ්‍රහ්මකායික දෙවියෝද සතුටින් පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝත් අපගේ ඉෂ්ඨකාමි හිතකාමි සියලු දෙවියෝත් පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ නිරන්තර ආශිර්වාද අප හැම දිනාටම දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ගයාන් කල්හාර හෙට්ටිආරච්චි මහත්මයාගේ නමිනුත් චාමිනී යශෝදරා ජයසිංහ මහත්මියගේ නමිනුත් මීට වසර 5කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් JAHG ජයසිංහ සීයාට සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයට පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමු. ඔක්තෝබර් මාසයේ 31 වන දින ජන්මදිනයේ සැමරූ පින්වත් දිනුරි සමින්දයා හෙට්ටිආරච්චි ආදරණීය දියණියට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔක්තෝබර් මාසයේ 13 වෙනි දින ජන්මදිනයේ යෙදුණු පින්වත් කල්ප අංජන ජයසිංහ මල්ලීටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජන්මදිනයේ සැමරූ පින්වන්ත දියණිය දිනුරි සමින්දයා හෙට්ටිආරච්චි දුවටත් ඒ වගේම අංජන ජයසිංහ
කල්ප අංජන ජයසිංහ මල්ලීටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, රත්නත්‍රයේ ආශිර්වාදය, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නොඅඩුවම සැලසේවා. ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. බාධා කරදර සියල්ල දුරු වේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමෝ ඇසුරු කරමින් නිරන්තරයෙන් ජීවිතයට යහපත එකතු කරගන්නත්, පින් කරගන්නත්, ධර්මයේ හැසිරෙන්නත් අවකාශ ලැබෙත්වා. ගෞතම සාසනය තුල ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද කරනවා. දායකත්වයේ දරපු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ගයාන් කල්හාර හෙට්ටිආරච්චි මහත්මයාගේ සහ චාමිනී යශෝදරා ජයසිංහ මහත්මියගේ යහපත් ප්‍රාර්ථනාවෝ ඒ අයුරින්ම සඵල වේවා. කිසියම් කරදරයකින් බාධාවකින් තොරව ජීවිතයේ කරන රැකී ආරක්ෂා ආදී සියලු කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. දායකත්වයේ දරුවෝ ඒ පින්වතුන්ලගේ දෙමාපියන්ට, පවුලේ සියලු දෙනාට, ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනාට, ඒ වගේම මේ සද්ධර්මය ඊතා පහන් සිතින් ශ්‍රවණය කළා වූ සදහවත් පින්වතුන්ලා සෑම සියලු දෙනාට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් සියලු යහපත සැලසේවා. ගෞතම සාසනයේ ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.